ෂේ ප්‍රතිශතයක් දීලා නැත්නම් දැන් මේ ගානේ ෂේ ප්‍රතිශතයක් දීලා නැහැ. ඒක නිසා ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මේකේ අනිකුත් තියෙන දත්ත. මම ඒවට හරි දාලා තියෙනවා ෂේ හොයන්න පාවිච්චි කරන්න පුළුවන් දත්ත. අපිට සාමාන්‍යයෙන් ඔයගලන්ට මතකද සරල මාර්ග අපි ෂේ හොයන ක්‍රම දෙකක් දන්නවනේ. එකක් හීනවන ශේෂ ක්‍රමය අනිත් එක සරල මාර්ග ශේෂ ක්‍රමය. සරල මාර්ග ෂේ ක්‍රමය කියන එක. ඔයගලන්ට සාමාන්‍යයෙන් සිලබස් එකේ නිර්දේශිත ක්‍රමය වෙන්නේ සරල මාර්ග ෂේ ක්‍රමය කියන එක. හැබැයි ඊළඟ LKS 16 මම ඊළඟට කරන්න ඉන්නේ. ඒකෙදී ඔයගලන්ට හීනවන ශේෂ ක්‍රමය කියන එකත් කියා දෙනවා. ඒකෙදී සමහරවිට ඉතින් පොඩි ගාණක් එන්නත් පුළුවන් ඒකෙන්. සාමාන්‍යයෙන් සිලබස් එකේ කියලා තියෙන්නේ නම් ඔයගලන්ට එන්නේ සරල මාර්ග විතරයි කියලා. ඉතින් එහෙම තමයි තියෙන්නේ. හැබැයි ඉතින් මෙච්චර දවසක් ඇවිල්ලා තියෙන්නේ සරල මාර්ග විතරයි. එහෙම එකකුත් තියෙනවා. ඒ අනුව අපි සරල මාර්ග ශේෂ ක්‍රමයට ෂේ හොයන්නේ මෙන්න මෙහෙමයි. මම සූත්‍රය ලියන්නම්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් එක හොයන්න. මම මෙතන පල්ලෙහින් පෙර වැඩ කියලා ලියලා ඒක ලියලා පෙන්නන්නම්. ඔයගලන්ට පුළුවන් එකට දාලා හොයන්න. පෙර වැඩ. වාර්ෂික ෂේ හොයන්න මෙහෙමයි. පිරිවැයෙන් නැත්තම් අර වත්කමේ වටිනාකමෙන් අඩු කරනවා සුන්බුන් අගය. සුන්බුන් අගයට මෙතනදී පාවිච්චි කරලා තියෙන අවශේෂ අගය කියන එක. සුන්බුන් අගය. අඩු කරලා බෙදනවා ඵලදාය ජීව කාලය. හරි මෙතන ගානේ පිරිවැය තිබ මතකද 15,41,000 15,41,992යි. සුන්බුන්නගේ තිබ්බා අවශේෂාගය කියන්නේ සුන්බුන්නගේ 41,992යි. ඵලදාය ජීව කාලය වසර 5යි. කල්බදු කාලය ගන්නෙ නෑ. ඵලදාය ජීව කාලය ගන්නෙ වසර 5යි. ඵලදාය ජීව කාලය දීලා තිබ්බේ නැත්නම් කල්බදු ජීව කාලය ගන්නත් පුළුවන්. මේ ගානේ දීලා තියෙනවා. සුන්බුන්නගේ 41,992යි. ඵලදාය ජීව කාලය තිබ්බේ අවුරුදු 5යි. එහෙනම් ඔයාලට පුළුවන් මේක විසඳන්න එනවා ලක්ෂ 15යි. බෙදුවනම් හරි 5යි. රුපියල් ලක්ෂ 3ක් කියලානවා ෂෙයා. එහෙනම් ඔයාලට ෂෙයාත් ලියා ගන්න පුළුවන්. යන්ත්‍ර ෂෙය හර යන්ත්‍ර ෂෙය වෙන් කිරීම බැර නැත්නම් යන්ත්‍ර සමුච්චිත ෂෙය බැර. අපි ඒකත් ලියා ගමු. යන්ත්‍ර ෂෙය හර එක ලියා ගන්න ඕන නම් කියන්නේ ඒක මම හිතන්නේ ලේසියි කියලා. අපි ලියා ගමු. යන්ත්‍ර ෂෙය හර ලක්ෂ 3යි. යන්ත්‍ර සමුච්චිත ෂෙය බැර. යන්ත්‍ර සමුච්චිත ෂෙය. මේක ෂෙය වෙන් කිරීම ලියනට වඩා සමුච්චය ෂෙය ලියන එක හොඳයි. ලක්ෂ 3යි. සංලක්ෂය ලියන්න පුළුවන් යන්ත්‍ර ෂෙය ගැලපීම කියලා. හරි. එහෙනම් ඔන්න අපේ පළවෙනි පියවර හරි අපි යන් දෙවෙනි පියවරට. ඊළඟට තියෙන්නේ අපිට කරන්න මෙන්න මේ ලිව්ව දිස්ත්‍රාන් වලට අදාළව ලෙජර් ගිණුම් හදන්න. අංක දෙක අහලා තිබෙ ලෙජර් ගිණුම්නේ. ඔන්න බලන්න. ලෙජර් ගිණුම් අහලා තියෙන. එහෙනම් අපි මේක බලාගෙන මේ ලිව්ව දිස්ත්‍රාන් බලාගෙන ලෙජර් ගිණුම් ටිකක් ගහමු. සාමාන්‍ය ලෙජර් ගිණුම් කීයක් වුණ 2යි 2යි 3යි 4යි 5යි 6ක්. ලෙජර් ගිණුම් 6ක් විතර ඕනේ. සාමාන්‍ය රූල් 6 ගානේ වගේ ගහ ගන්න ඕනෙත් නෑ. ටිකක් ලොකු ගිණුමකට ඕන වෙන්නේ කල්බදු ණය හිමියා විතරයි. අනිත් ගිණුම් පොඩියට ගහගත්තා නම් ඇති.
කල්බදු ණය හිමියා විතරක් රූල් 6ක් විතර වෙන්න ගහ ගන්න අනිත් ඒවා රූල් 3 ගානේ වගේ තිබ්බනම් ඇති. 3 ගානේ 4 ගානේ වගේ තිබ්බනම් ඇති. අංක 2. මං ගිනුම් කීපයක් රෝල් කරගත්තා. මං 9ක් නෑ කීයක්ද මන්ද ගහගත්තේ? 1යි 2යි 8ක් විතර ගහගත්තා. 7ක් වගේ තමයි එන්නේ. අපි ඒ ටික ලියාගමු. ඔයාට ඒක ලියන්න පුළුවන්. අංක 2ට උත්තරේ. බලන්න මේකේ පළවෙනි එක තියෙන්නේ යන්ත්‍රහර කල්බදු ණය හිමි බැර. එහෙනම් මම මුලින්ම කරනවා යන්ත්‍ර ගිණුමක් ගාලා හර කරගන්නවා. සෝරි මම අර ලොකුම ගිණුම තියන්න ඕනේ කල්බදු ණය හිමිනේ. ඒ නිසා මම ලොකුම ගිණුම කල්බදු ණය හිමි ගිණුම කියලා තියාගෙන අනිත් තව ගිණුමක් නම් කරගන්නවා යන්ත්‍ර ගිණුම කියලා. ඊට පස්සේ මම මේක ගිණුම්ගත කරගන්න අංක 1 දාලා මම ලියනවා යන්ත්‍ර ගිණුම හර කරගන්නවා කල්බදු ණය හිමි කියලා 15,41,992ක්. මේක පැහැදිලිව ලියන්න පුළුවන් නම් හොඳයි ඔයගොල්ලන්ට. මම මෙතන පැහැදිලි නෑ වගේ නිකන්. පහළොස් ලක්ෂ 41,992ක්. යන්ත්‍ර ගිණුම හර කරලා කල්බදු ණය හිමියන් බැර කරගමු. අංක 1 යන්ත්‍ර කියලා 15,41,992ක්. ඔන්න මම පළවෙනි එක නම් ලිව්වා. ඔයාට පැහැදිලි වෙන්න ඕන නිසා අංකක් දාලා තියෙන්නේ අංක 1 කියලා. යන්ත්‍ර ගිණුම හර කළා කල්බදු ණය හිමිය බැර කළා. ඊට පස්සේ අංක 2 බලමු. කල්බදු ණය හිමි හර මුදල් බැර. කල්බදු ණය හිමියා හර වෙන්න ඕනේ. කල්බදු ණය හිමියා හර කරගමු අංක 2 දාලා මුදල් කියලා. ලක්ෂ 4ක්. මුදල් ගිණුම බැර වෙනවා. අංක 2 කල්බදු ණය හිමි කියලා. ලක්ෂ 4ක්. ඔන්න මම දෙවෙනි එකත් ලිව්වා. කල්බදු ණය හිමි හර මුදල් බැර කියලා. ඔයාලට පුළුවන් දිගටම ලියාගෙන මම හිමීට ලියන්නම්. අංක 3 කල්බදු පොලී හර කල්බදු ණය හිමි බැර. කල්බදු පොලී හර. අපි තව ගිණුමක් නම් කරගමු කල්බදු පොලී කියලා.
අර කරගමු අංක 3 කල්බදු ණයහිමි කියලා. කල්බදු ණයහිමි කියලා 1,71,289යි. කල්බදු ණයහිමි බැර. කල්බදු ණයහිමිය බැර කරගන්න ඕන අංක 3 කල්බදු පොලී කියලා. කල්බදු පොලී කියලා 1,71,289. ඔන්න අංක 3ත් හරි මගේ. ඔයගොල්ලෝ වේගින් කරා යා මම හිමීට කරන්නේ. අංක 4 කල්බදු වාරිකය තියෙනවා. කල්බදු ණයහිමි හර මුදල් බැර. අංක 4 මම ලියා ගන්නවා කල්බදු ණයහිමිය හර කරගන්නවා ආයෙත් මුදල් කියලා. ලක්ෂ 4ක් මුදල් බැර කරනවා. කල්බදු ණයහිමි කියලා. ඊට පස්සේ අන්තිම එක තිබ්බේ ෂය නේද? ගිණුම් 7ක් ඕනෙත් නැද්ද මන්ද? ගිණුම් 6යි නේද ඕනේ? ඊළඟට අපිට ලියන්න පුළුවන් කල්බදු ෂය ටික යන්ත්‍ර ෂය හර යන්ත්‍ර සමුච්චය ෂය බැර. මම ඒකත් ලියා ගන්නම්. යන්ත්‍ර ෂය කියලා ගිණුමක් දාලා හර කර ගන්නවා මම. අංක 5 යන්ත්‍ර සමුච්චිත ෂය කියලා ලක්ෂ 3ක්. ඊට පස්සේ යන්ත්‍ර සමුච්චිත ෂය කියලා ගිණුමක් ගහලා මම බැර කර ගන්නවා අංක 5 යන්ත්‍ර ෂය කියලා ලක්ෂ 3ක්. හරි. ඊට පස්සේ අපේ ඊළඟ පියවර වෙන්නේ ලෙජර් ගිණුම් ටික ගැහුවානේ. මේකෙන් කල්බදු ණයහිමිය විතරක් තුලනය කරන්න. කල්බදු ණයහිමිය විතරක් තුලනය කරන්න. කල්බදු ණයහිමිය විතරක් තුලනය කරන්න. ම්ම් 9 2 11 1 දැම්ම එකක් ඉතුරුයි. 9 9 18න් 8 දැම්ම එකක් ඉතුරුයි. 10යි 2යි 12න් 2 දැම්ම එකක් ඉතුරුයි. 3යි 4යි 7යි 11න් 1 දැම්ම එකක් ඉතුරුයි. 6යි 1යි 7යි. 17,13,281යි. දැන් ශේෂය පාගේ ගන්න. ශේෂය පාගේ 2යි 8යි 1යි 3යි 1යි 4 4යි 8යි 8යි 9යි 17න් 7 දැම්මා. ශේෂය ඊගේ 9,13,281යි. හරි මෙන්න මෙහෙම ගන්න. අනිත් ඒවා ඕනේ නැහැ. අපි ඒ කියන්නේ දැනට ඕනේ නැහැ. අපි යමු අංක 3ට එතකොට. හරිනේ ඒක? තව ලියා ගන්නවා ලියා ගන්න. කල්බදු ණයහිමි ගිණුම තුලනය කරන්න ඕන. අනිත් ගිණුම් තුලනය කරන්න යන්න එපා දැම්ම ඕගොල්ලෝ. මම ඒව කියන්නම්. මොකද
සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ ගාණක් නිකන් ඇහුවොත් කල්බදු ණය හිමිගිනුම විතරක් තුලනය කරන්න යන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔය මූල්‍ය ප්‍රකාශන උපුටනයන් වගේ අහලා තිබ්බොත් විතරක් ඉතුරු කොටස් ටික අපි ඒ අදාළ විදියට තුලනය කිරීම හෝ පියවීම සිදු කරමු. ඒක අපි පස්සේ කරමු. දැනට ඔයා මේක කරන්නකෝ. හරි. ඊට පස්සේ අපි අංක 3 අහලා තිබ්බේ මූල්‍ය ප්‍රකාශන උපුටනයන්නේ. අපි මූල්‍ය ප්‍රකාශන කියන එකට කතා කරන જાති දෙකක් තියෙනවා. එකක් තමයි ආදායම් ප්‍රකාශනය, අනිත් එක මූල්‍ය දත්ත ප්‍රකාශනය. මම ආදායම් ප්‍රකාශනයක් මේ විදිහට රූල් කරගන්නවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයකුත් ගහ ගන්නවා. ඊට නම් මදි ඒ වගේ මම ටිකක් එක ලොක් කරගන්න. ඒත් ඊට මදි ඒ වගේනේ. ඔන්න ලාභලා ප්‍රකාශනය නැත්නම් ආදායම් ප්‍රකාශනය තියෙනවා. ආදායම් ප්‍රකාශනය කියලා කියන්නම. ඔන්න අනිත් එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තීරු තුනම ඕනේ. මම මේ දෙකයි ගහලා තියෙන්නේ. තව තීරුවක් ගහගමු අපි. පිරිවැය සමුච්චිතශය ධාරණගය කියලා. හරි. මේ විදිහට මම ඔන්න රෝල් කරගත්ත අංක 3ට උත්තර. ඔයාත් රෝල් කරගෙන ඇති. දැන් අපි යන් අර ගානට. මේ ආකෘතියට යන්න. මේකේ කල්බදු ණය හිමියා මම පොඩ්ඩක් පස්සේ එන්නම්. දැන් කල්බදු ණය හිමියා කොහොමද දාගන්නේ කියන එක තමයි ඇත්තටම මේ ගානේ අමාරු එකට තියෙන්නේ. ඒක නිසා මම ඒක විතරක් පොඩ්ඩක් තියලා අනිත් ඒවාට එන්නම්. ඒ කියන්නේ මම මුලින්ම යන්නම් යන්ත්‍ර ගිණුමට. යන්ත්‍ර ගිණුම කියලා කියන්නේ මොන ගිණුමක්ද? වත්කම් ගිණුමක්නේ. එහෙනම් ඔයාලට පුළුවන් මේ ගිණුම මොනවා කරන්නද? තුලනය කරගන්න පුළුවන්. මම මේක තුලනය කරන්නම්කෝ මෙහෙම. වත් තුලනය කරගන්න 15යි ඒ කියන්නේ වත්කම් ගිණුම් වගකීම් ගිණුම් තුලනය කරනවා. මම එකපාරටම කල්බදු ණය හිමියට යන්නේ නැහැ. කල්බදු ණය හිමියා තුලනය කරා අපි. ඒක ගන්න නැත්te එකපාරටම ඒක ටිකක් අමාරුයි. මම ඒක අන්තිමට කරන්න තියාගන්නම්. මම අනිත් ගිණුම් තුලනය කරන්නම්. 15,41,992යි. ශේෂය පාගේ ශේෂය ඊගේ.
15,41,992යි. යන්ත්‍ර කියන්නේ වත්කමක්නේ. ඒක අපි දාගමු මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උඩින්ම ජංගම නොවන වත්කම් කියලා මම ලියලා ජංගම නොවන වත්කම් කියලා ලියලා යන්ත්‍ර කියලා දාගන්න. ඇත්තටම මේවා පෙන්වන්නේ මෙහෙම නෙමෙයි. අපි ඒවා පස්සේ බලමු. දැනට අපි දාගමු යන්ත්‍ර කියලා 15,41,992. ඔන්න මම යන්ත්‍රයේ පිළිවෙල මාරු කරගත්තා. ඊට පස්සේ බලමු මොකද්ද තියෙන්නේ කියලා. පිළිවෙලට තමයි දාගත්තේ. ඊට පස්සේ තියෙනවා මුදල් ගිණුම. මුදල් ගිණුම නම් තියෙන්නේ බැර ශේෂයක් නේද? ඒ කියන්නේ අයිරාවක් වගේ එන්න ඕන. ශේෂයක් නැති නිසා මම අයිරාවක් විදිහටම ගන්නම් 8යි. 8යි. ශේෂය පාගේ ශේෂය ඊගේ කියලා. බැර පැත්තෙන් ආපු නිසා මම ජංගම වගකීම් වලට ගිහිල්ලා මුදල් ගිණුමේ බැර පැත්තෙන් ශේෂයක් ආපු නිසා ජංගම වගකීම් වලට ගිහිල්ලා දාගන්නා. මම මේ හරිය ලියන්නම් ජංගම නොවන වගකීම් ජංගම වගකීම් කියන. ජංගම වගකීම් වලට ගිහිල්ලා ලියන්නම් බැංකුව අයිරාව කියලා. 8ක් දාගන්න. මම මේ ගානම පෙන්වන්න ඕන නිසා මෙහෙම කරන්නේ. ඊට පස්සේ ඊළඟට තියෙනවා කල්බදු පොලී ගිණුම. කල්බදු පොලී කියන්නේ නම් ඒක මොන ගිණුමක්ද? ඒක ඇවිල්ලා වියදම් ගිණුමක්. වියදම් ගිණුම් තුලනය කරන්නේ නැහනේ. වියදම් ගිණුම් පියවන්න ඕනේ. දැන් ඊ දැනුම තියෙන්න ඕනේ. ඒක නිසා ඔයාලට පුළුවන් ඒක තුලනය කරන්නේ නැතුව කෙලින්ම එකතු අරගෙන ලාලා කියලා දාගන්න. කෙලින්ම ලාලා කියලා ආදායම් ප්‍රකාශයට මාරු කරන්න පුළුවන්. මේක ඇවිල්ලා මූල්‍ය වියදමක්. එහෙම දාලා ඔයාලට පුළුවන් කෙලින්ම අපේ ආදායම් ප්‍රකාශනයට ගිහිල්ලා මම මේ හරියෙන් ලියන්නම් මූල්‍ය වියදම් කියලා. මේක නම් ගොඩක් ලොකුවට ඕනේ නැහැ මම ගැහුවට. කල්බදු පොලී කියලා දාගන්න පුළුවන්. කීයක්ද? 1,71,281ක්. එහෙම. ඒක දන්නවනේ. ආදායම් වියදම් ගිණුම් තුලනය කරන්නේ නැහැ පියවනවා. ඒකයි අපි මෙහෙම කළේ. මම මේ වීඩියෝ එක පොඩ්ඩක් ඕෆ් කරන්න. ඒක නිසා ස්ලෝ වෙනවා පොඩ්ඩක්. හරි. ඊළඟට බලමු මොකද්ද තියෙන ගිණුම කියලා. යන්ත්‍රශය. යන්ත්‍රශය කියන්නේ පරිපාලන වියදම් ගිණුමක්. එහෙනම් මෙසේජ් එකක් එනවා. ඒ ගාන තමයි 17. හරි එකක් වැරදි. උඩට පේනව නේද ඒක? හරි 17 sorry 1,71,289යි. මම 281 කියලා දාලා තිබ්බේ. ඒ වෙච්චට හිතන්න එපා. ඉතින් ඔයගොල්ලෝ හරියට දාන්න. ඊට පස්සේ යන්ත්‍රශය කියන්නේ වියදම් ගිණුමක්. ඒකත් තුලනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කෙලින්ම කියවලා දැම්ම නම් හරි. ඒක පරිපාලන වියදම් වල දාගමු. ඊට පස්සේ තව එක ගිණුමක් අපිට ඉතුරු වෙලා තියෙනවා. යන්ත්‍ර සමුච්චේෂය. යන්ත්‍ර සමුච්චේෂය කියන්නේ නම් වත්කම් ගිණුමක්. ඒක නිසා ඒක තුලනය කරන්න ඕනේ.
ශේෂය 5ගේ ශේෂය ඊගේ ලක්ෂ 3යි. ඊට පස්සේ ඒක වත්කම් ගිණුමක් නිසා ඔයාට පුළුවන් වගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මෙන්න මේ සමුච්චය තීරුවට ගිහිලා දාගන්න ලක්ෂ 3ක් කියලා. ඊට පස්සේ මේ දෙකේ වෙනස ගන්න 12,41,992ක් කියලා. ඊට පස්සේ තමයි ඔන්න මේ ගාන ඇත්තටම අමාරු කොටස පටන් ගන්න. මේක ඇවිල්ලා ඒක පුද්ගල ව්‍යාපාරවලත් තිබ්බ ලේසි කොටස් ටිකක් තමයි මම මෙච්චරලා කරේ. මේ ගානක් අමාරු හෝ ලේසි වෙන්නේ මම මේ ඊළඟට කරන්න යන දේත් එක්ක. හරි. මේ දක්වා සම්පූර්ණ කරගන්නකො ඊට පස්සේ ඊළඟ කොටසට යන්න. ඒ කියන්නේ මේ જાතියේ ගානකදී අමාරු වෙන්නේ කල්බදු ණය හිමියා ගිණුම් පොත්වල නිරූපණය කිරීම කියන අවස්ථාව. මොකද කල්බදු ණය හිමියා කියලා කියන්නේ ජංගම වගකීමක්ද ජංගම නොවන වගකීමක්ද? කල්බදු ණය හිමියා කියලා කියන්නේ හොඳට මතක තියාගන්න ජංගමත් වෙනවා ජංගම නොවනත් වෙනවා. හරි. මම එක මෙහෙම වාට පැහැදිලි කරන්න. කල්බදු ණය හිමියා. දැන් අපි වාහනයක් මොකක් හරි දේපලක් දැන් යන්ත්‍රයක් ගත්තානේ. ওই යන්ත්‍රය ගත්තේ අවුරුදු 4කින් ගෙවන්න. දැන් ගානේ තිබ්බ අවුරුදු 4ක කල්බදු කාලයක් තියෙනවා කියලා. එතකොට අපි මේ කල්බදු ණය හිමියාට මේ සල්ලි ටික ගෙවලා ඉවර කරන්නේ අවුරුදු 4කදී. එතකොට මෙයා ජංගම නොවන කියලා තමයි අපිට එකපාරටම හිතෙන්නේ. හැබැයි ඔයගොල්ලෝ හිතලා බලන්නකෝ. ව්‍යාපාරයක දැන් මෙයාට අවුරුදු 4කින් සල්ලි ගෙවන නිසා මෙයා ජංගම නොවන කියලා එකපාරට හිතෙනවා. හැබැයි හිතලා බලන්න ලබන අවුරුද්දේදී ඒ කියන්නේ අනිවාර්යෙන් මේ අවුරුද්දේ අවසාන දිනේ ඉඳන් මාස 12ක් තුල ගෙවන්න ගානකුත් තියෙනවනේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ජංගම නොවන කියලා නිර්වචනය කරගන්නේ ගිණුම් කාල සීමාව අවසාන දිනේ සිට මාස 12ක කාලයට කියනවා ජංගම කියලා. ඒ මාස 12ට පස්සේ කාලයට තමයි ජංගම නොවන කියලා කියන්නේ. ඒ කියන්නේ මේ කල්බදු ණය හිමි ශේෂයේ ඇතුලේ කල්බදු ණය හිමි ශේෂයේ ඇතුලේ ජංගම කොටසකුත් තියෙනවා. ජංගම වගකීම් කොටසකුත් තියෙනවා. ජංගම නොවන වගකීම් කොටසකුත් තියෙනවා. මෙන්න මේ දෙක හොයාගන්න වෙනවා. මේක හොඳට අහන් ඉන්න මේක තමයි අමාරු. කල්බදු ණය හිමි ශේෂය මම තාම ලියාගත්තේ නැහැ. ඒක මම මෙතනින් ලියා ගන්නවා. ඒකේ ජංගම කොටස. ජංගම කොටස හොයන්නේ මෙන්න මේ විදිහට. ඔයා අනිවාර්යෙන් මේක නම් ලියලා තියාගන්න ඕනේ. මට අනිත් ඒවා ලිව්වත් එකයි නැතත් එකයි. මේක අනිවාර්යෙන් ලියලා තියෙන්න ඕනේ. මොකද මේක තමයි අමාරු. ජංගම වගකීම් කොටස හොයන්නේ කල්බදු ණය හිමියන්ගේ මෙන්න මේ විදිහට. හොඳට මතක තියාගන්න මේක කල්බදු වාරිකය. කල්බදු වාරිකය බලනවා. ඒකෙන් අඩු කරනවා ඊළඟ වසරේ පොලිය. ඊළඟ වසරේ පොලිය. කල්බදු වාරිකයෙන් ඊළඟ අවුරුද්දේ පොලිය අඩු කළාට පස්සේ එන්නේ කල්බද්දට අදාළ ජංගම කොටස. කල්බද්දට අදාළ ජංගම නොවන කොටස හොයන්නේ මෙහෙමයි. ජංගම නොවන කොටස හොයන්නේ මෙහෙමයි. කල්බදු ණය හිමි ශේෂයෙන් ඒ කියන්නේ මේ අවුරුද්ද අවසානයේ තුලනය කරාට පස්සේ ආපු වගේ අන්න ඒකෙන් අඩු කරනවා මෙන්න මේක මේ කල්බදු ජංගම කොටස. කල්බදු ජංගම කොටස. බලමු උත්තර ටික ගන්න. මේක අනිවාර්යෙන් ලියා ගන්න ඕනේ. කල්බදු ණය හිමි ශේෂයක් තියෙනවනේ ගානේ අපි අර තුලනය කරලා ගත්ත උත්තරේ ඒක තමයි මම මේ රවුම් කරලා තියෙන්නේ. දාලා නැහැ තාම. රවුම් කරලා විතරයි තියෙන්නේ. ඒකේ ජංගම කෑල්ලකුත් තියෙනවා ජංගම නොවන කෑල්ලකුත් තියෙනවා. ඉතින් මම ජංගම කෑල්ල හොයාගන්න මොකක්ද දන්නවද කරන්නේ? දැන් ඔයගොල්ලෝ දන්නවනේ අනිවාර්යෙන් ඊළඟ අවුරුද්දෙත් ගෙවන්න තියෙනවනේ වාරිකයක්. අන්න ඒ වාරිකයෙන් දැන් ඊළඟ අවුරුද්දෙත් ගෙවන්න තියෙන ගාන. ඒකට අපි කියන ඊළඟ අවුරුද්දේ ගෙවන්න තියෙන වාරිකය. ඒකෙන් ඊළඟ අවුරුද්දේ පොලිය අඩු කරන්න ඕනේ.
හරි මම කෙලින්ම ගානට යන්න. මේ බලන්න ගෙවන්න තියෙන්නේ 9,13,281ක්. 9,13,281ක්. කල්බදු ණයහිමියගේ තියෙන්නේ. මම ඒක දාගන්න මෙතන. නමලක්ෂ 13,281. ඒකම තමයි මෙන්න මෙතෙන්ටත් තියෙන්නේ. 9,13,281. ඒක එතන ලියා ගන්නවා. ඊට පස්සේ ඒකෙන් ජංගම කොටස අඩු කරන්න ඕනේ. ජංගම කොටස අඩු කරන්න ඒක හොයාගන්න එපා. කල්බදු වාරිකේ නම් දන්න ඕනේද ලක්ෂ 4යි කියලා මම ඕන්න මේක මේ පැත්තේ ලියාගත්තා. ඊළඟ අවුරුද්දේ පොලිය. දැන් අපි අදුවේ බලන්න අපි අපේ ගානට යන්න. අපි ගත්තේ මේකනේ. මේ පොලියනේ ඊළඟ අවුරුද්ද කියලා කියන්නේ ඊට පස්සේ එක. ඒකයි මම කිව්වා අවුරුදු දෙකක පොලිය තියෙනවනම් මේ જાතිය ගානක් හැදුවේ හැකි කියලා. ඒතකොට ඊළඟ අවුරුද්දේ පොලිය තියෙනවා 1,36,994ක්. අන්න ඒක අඩු කළා නම් හරි. මේක ඇයි එහෙම කරන්න කියලා මම කියා දෙන්න. මුලින්ම මේක අපි කරමු. 1,36,994ක් දෙද්ද? ඔව් 994. හයයි බිඳුවයි බිඳුවයි 3යි 6යි 2යි. කල්බද්දට අදාළ ජංගම කොටස වෙනවා. කල්බදු ජංගම ණයහිමි කොටස. ඒ කියන්නේ ළමයි දැන් මම පැහැදිලි කරන්න. අපි ලබන අවුරුද්දේදීත් ලක්ෂ 4ක වාරිකයක් ගෙවන්න ඕනේ. මම ඔයගලන්ට කිව්ව පාඩම පටන් ගද්දිම හැම වාරිකයක්ම හැදෙන්නේ ණය කොටසයි පොලියයි එකතු වෙලා කියලා. එතකොට මෙතනදිත් ඒ විදිහටම තමයි කල්බදු වාරිකය හැදිලා තියෙන්නේ. එතකොට දැන් මේ මං ගාන මේ පාඩම් පටන් ගද්දි කිව්වා අපි සාමාන්‍යයෙන් ගිණුම්ගත කරද්දි වාහනයගේ නැත්තම් දීපලයගේ විතරයි ලියන්නේ පොලිය පස්සේ තමයි ගලපන්නේ. පොලිය බැර ණය කල්බදු ණය හිමි බැර කිය පොලිය පස්සේ තමයි ගැලපීම කරන්නේ. එතකොට මේ කල්බදු ණය හිමි 9,13,281 ඇතුලේ ඇත්තටම තියෙන්නේ කල්බද්ද විදිහට ගත්ත ණය වටිනාකම විතරයි. පොලියක් මේක ඇතුලේ නැහැ. අපි පොලිය අවුරුද්දක් ගානේ ගලපන එකයි කරන්නේ. ඉතින් මේ 9,13,281 ඇතුලේ පොලියක් නැති නිසා අපිට කෙලින්ම ලක්ෂ 4ක වාරිකයේ විතරක් ලබන අවුරුද්ද ගෙවන ජංගම කොටස විතර හඳුනා ගන්න බෑ. මොකද වාරිකයක් හැදෙන්නේ පොලියත් එක්ක එකතු වෙලා නිසා. ඉතින් අපි කල්බදු ණයහිමි ශේෂය ඇතුලේ තියෙන ජංගම කොටස හොයාගන්න කරන්නේ කල්බදු වාරිකයෙන් ඊළඟ අවුරුද්දේ පොලිය අඩු කරනවා. එයාට මම මේ ලිව්ව එක මතක තියාගන්න පුළුවන් නම් මේ ගාන වරදින්න නැතුව හදන්න පුළුවන්. එහෙම අඩු කළාට පස්සේ එනවා කල්බදු ජංගම කොටස. ඔයාට ඕන නම් ඒක එකපාරම දාගෙන ඉන්න පුළුවන්. මම ඒක පොඩ්ඩක් එහා පැත්තට අරගෙන එතනත් සුළු කිරීම කරලම යන්නම්. එහෙම හොයාගත්ත උත්තරේ මෙන්න මෙතෙන්ට දාගන්න. 2,63,6යි. තුරෙනවා උත්තරේ 5යි 7යි 2යි 0යි 5යි 6යි. මෙන්න මේ විදිහට එනවා. ඒ කියන්නේ කල්බදු ජංගම කොටස 2,63,6යි ජංගම නොවන කොටස 6,50,275යි. ওই දෙක දාගත්තා නම් හරි. ජංගම කොටස දාගන්න පුළුවන් ජංගම වාක්‍යයෙන් වල කල්බදු ණය හිමි කියලා. 2,63,6යි ජංගම නොවන කොටස දාගන්න පුළුවන් කල්බදු ණය හිමි කියලා 6,50,275යි. මෙන්න මේ විදිහට. හරි නේද? ඊට පස්සේ මේකෙන් මම ඔයගලන්ට හෝම්වර්ක් එකකුත් දෙන්නම්.
හරි. මම ඔයගලන්ට හෝම්වර්ක් එකක් දාන්නම්. මේකේ තියෙන ගානේ මේ පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා. මම ටික හදලා ගානක් දෙන්නම්. එහෙනම් අදට අපි මෙතනින් නවත්තනවා. ආයෙ ඔයගොල්ලන්ට මේ සතියේ තියෙන්නේ සිකුරාදා සමහර විට පන්ති නැති වෙන්න පුළුවන්. මම ඒක පොඩ්ඩක් කියන්නම්. කොහොමනත් කිව්වේ නැත්නම් අනිවාර්යෙන් පන්ති තියෙනවා. එහෙනම් අපි අනිත් දවසේ හම්බෙමු. කල්බදු අපි සම්පූර්ණයෙන්ම අවසන් කරලා අනිත් කොටස් වලට ලබන සතිය යනවා. ඊට පස්සේ මාර්තු මාසෙ ඉඳන් අලුත් වැඩපිළිවෙලක් තියෙනවා. අපි ඒක මම එක කියන්නම්. හරි එහෙනම් අපි අනිත් දවසේ හම්බෙමු.